අද දින මෙම ප්‍රකාශය කිරීමට ඔබතුමාගේ අවසරය ලබා දීම ගැන මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මේ ප්‍රකාශය කිරීමට එක හේතුවක් වුණේ ගරු කතානායකතුමනි පසුගිය සති දෙක පමණ කාලය තුලදී විශේෂයෙන්ම විපක්ෂය සහ සමහරක් අය සීනි ගැන ඉතා විශාල විවේචනයක් සහ විශාල ප්‍රශ්නයක් මතු කරමින් රට වටේ වැරදි චිත්‍රයක් මැවීම නිසා අපි ඒක පැහැදිලි කර යුතුයි කියන පදනමේ තමයි අපි ඉන්නේ රජයක් හැටියට. ඒ පැහැදිලි කිරීමට තමයි අද මම මේ අවස්ථාව කරගන්නේ. ඒත් එක්කම මම මුලින්ම ප්‍රවේශයක් ගැනීම සඳහා මතක් කර දිය යුතු දේ තමයි කරු කතානායකතුමනි බදු ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් රජයක ප්‍රතිපත්ති රජයට ගන්න සිදු වෙන්නේ විවිධ කරුණු කාරණා ඔස්සේ. ඒක ඉතාමත් වැදගත්. මොකද රටේ තියෙන තත්ත්වය අනුව, ලෝකයේ තියෙන තත්ත්වය අනුව විවිධ කරුණු කාරණා අධ්‍යයනය කරමින් රජයකට Tamanගේ තීන්දුව తీරන සහ ප්‍රතිපත්තිමය අවශ්‍යතාවයන් අනුව කටයුතු කරන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඔබතුමා දන්න විදිහට මුදල් ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ මුදල් ප්‍රතිපත්තිය වෙනස් වෙන්නට පුළුවන් එක එක කාලවල අනුව. සමහරකට ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් තියෙනවා. සමහරකට ටිකක් දැඩි මුදල් ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ වගේම විනිමය පාලනය කරන්නට සිදු වෙනවා සමහරක් අවස්ථාවලදී. සමහරක් වෙලාවට ඒක ලිහිල් කරන්න සිදු වෙනවා. බදු ප්‍රතිපත්තියක් තියෙනවා. රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රය අපිට මේ පාලනය කිරීමට අවශ්‍ය වෙන විදිහට ඒක කරන්නට සිදු වෙනවා. ඒතර ආයෝජනය කිරීම ගැන අපිට සමහරක් වෙලාවට වැඩි උත්තේජන ලබා දෙන්නට වෙනවා. සමහරක් වෙලාවට ඒ වගේ දේවල් ලබා දෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. බදු අධිභාර තියෙනවා. සහන ආධාර දෙන රජයන් තියෙනවා. සමහරක් අය සහන ආධාර නොදෙන රජයන් තියෙනවා. ඒත් එක්කම නිදහස් ප්‍රතිපත්ති තියෙන රජයන් තියෙනවා. සමහරක් ඒවා එහෙම නැතුව තියෙනවා. වැට් බදු සමහරක් අය වැඩි කරනවා. අපි දැක්කා පසුගිය රජයේදී වැට් බදු වැඩි කරනවා. ආදායම් බදු වැඩි කරනවා. අපි දැක්කා අපේ රජය ඒවා අඩු කරනවා. ඉතින් ඒ වගේ විවිධ ආකාරයට රජයෙන් ආය කරන විවිධ ගාස්තු, රජයේ බදු, බලපත්‍ර ගාස්තු වැඩි කරන්නට පුළුවන්, අඩු කරන්න පුළුවන් ස්වභාවයක් අපි ලෝකේ දකිනවා, අපේ රටෙත් අපි දකිනවා. ඒ ගමන්ම ගරු කතානායකතුමනි ආනයන අපනයන පිළිබඳව ප්‍රතිපත්ති තියෙනවා. ඒ ප්‍රතිපත්ති එක රජයකින් තව රජයකට වෙනස් වෙන්න පුළුවන්. ඒ සමගම සුරාබදු ගාස්තු තියෙනවා. රජයේ අයිතිය රජයේ තියාගන්නද පෞද්ගලික කරනවද කියනත් ඒ වගේ විවිධ ආකාරයට අපි දකිලා තියෙනවා මේ කරුණු කාරණා සිදු වෙනවා. ඒත් එක්කම මේ බදු සහ අධිභාර සහ බලපත්‍ර ගාස්තු ආය කිරීමේදී සමහර විට ඒව පනවනකොට සමහරක් අයට ඒකෙන් වාසි සිදු වෙන්නට පුළුවන්. සමහරක් අයට ඒකෙන් අවාසි සිදු වෙන්නට පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක් කරු කතානායකතුමනි. ඒ ගමන්ම සමහරක ඒවා දිගු කාලීන බලපෑම් තියෙනවා. කෙටි කාලීන බලපෑම් තියෙනවා. අපේක්ෂිත එම ඉලක්ක ඉටු කර ගන්නට අවස්ථාවල් තියෙනවා. ඒ සියලුම දේවල් අපිට කරන්නට සිදු වෙන දේවල්. මම උදාහරණයක් වශයෙන් ගත්තොත් ගරු කතානායකතුමනි 2020 වසරේදී අපි හැමෝම දැක්කා ඔව් මෙතුමා අදාළ ප්‍රශ්නට ආවේ දැන් සීනි ගැන. ඉතින් ඉන්න පොඩ කතා කරුවා. ඔබතුමාට මම දෙන්න සීනි ගැන. ඔබතුමා පොඩ ඉන්න. අහගෙන ඉන්න. ඔබතුමා පොඩ අහගෙන ඉන්න. ඔබතුමාට පසුබිම තේරුම් කරලා දෙන්නට අවශ්‍යයි. ගරු විපක්ෂ සංවිධායකතුමා ඉවසීමෙන් අහගෙන ඉන්න. ඉවසීමෙන් අහගෙන ඉන්න. ඔබතුමාට ඉවසීමෙන් අහගෙන ඉන්න. කිරියල් මතුවා කියන්නේ. Honorable Speaker, he has to be relevant. He has still not come to the point. Everybody will have to be relevant. Sugar. Everybody will have to be relevant in these questions. Honorable Kiriyalla, point of order, sir. Yes. please have the patience to listen. අර කතානායකතුමනි මේ එතුමා ස්ටේට්මන්ට් එකක් කරන්න එතුමාට ඕන දෙයක් කියන්න පුළුවන්. ඔබතුමාට අහගෙන ඉඳලා උත්තරයක් දෙන්න ඕනේ ලායි. ඇයි බය? ඇයි බය? උත්තර දෙනකොට. එතුමාට Don't disturb him. Don't disturb him. There will be a few interesting revelations. There will be a few interesting revelations. So please patiently listen. There will be a few interesting revelations at which time you can get up and shout. Please wait till then. 2020 දී ගරු කතානායකතුමනි අපි දැක්කා වැට් බදු අඩු කිරීම නිසා. අපි අඩු කරුවා. අපි ඒක තීරණයක් ගත්තා. මේ ගිය ආණ්ඩුව තිබුණේ වැට් බදු ගහලා විවිධ charges එකතු කරලා මිනිසුන්ට පීඩනයක් දුන්නා. අපි ආපු ගමන්ම ඒ පීඩනය අයින් කළා දැම්මා. වැට් බදු අඩු කිරීම නිසා පමණක් අපි දැක්කා අර threshold එක මිලියන 12 සිට මිලියන 300 දක්වා වැඩි කරද්දී අපිට අහිමි වුණා රජයේ ආදායමට බිලියන 34ක්. ඒක අපි දන්නවා. ඒක දැනගෙන කෙරුවේ.
අපි ඒක පස්සේ වෙලාවක එකතු කරගන්න බලාපොරොත්තුවක් වෙනවා. අපිට ප්ලෑන් එකක් තියෙනවා. ඒනොට ඒ අවස්ථාවේදී උත්තේජන දීම සඳහා තමයි අපි ඒක කෙරුවේ. වැට් බද්ද 15 සිට 8 දක්වා අඩු කිරීමෙන් අපිට අහිමි වෙලා තියෙනවා බිලියන 88ක්. ඔබතුමාලා එකතු කරගන්න. එතුමා කියනවා මේ වැට් බද්ද අඩු කරා කියලා. හැබැයි බඩු මිල වඩු උනේ නැහනේ. කෝටි 30000 කොහටද ගියේ? ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක වෙනම ප්‍රශ්නයක්. ඔබතුමා උත්තර දෙන්න. Honorable Kabir Hashim, I am making a statement as the minister. Please have the decency and as well as the patience to sit down and listen. I know there will be a few things that you will find difficult to absorb, but that is the way it is in life. Please sit down and listen. සංවර වෙන්න. යා පොඩ උපේක්ෂාවෙන් අහගෙන ඉන්න. ඇයි බයද? බය වෙලා. හරි. ගරු කතානායකතුමී අපි NBT අයින් කරුවා. NBT එක අයින් කරුවා. නේෂන් බිල්ඩින් ටැක්ස් එක අපි අයින් කරලා ජනතාවට මේ පීඩනය අයින් කරුවා. ඒකෙන් අපිට බිලියන 52ක් අහිමි වුණා. ඒ වගේ තීරණ ගැනීමට අපිට ශක්තියක් තිබුණා. ඒ ටිකෙන් විතරක් අපිට බිලියන 175ක් අඩු වුණා. මම පෙන්නනවා අපි කොහොමද ඒක හරි ගස්ස ගත්තේ කියලා මම පෙන්නලා දෙන්න. ඒ අඩුවීම හරහා අපේ රටේ ආර්ථිකමය පාලනය අපි විවිධ ආකාරයට කරලා තමයි මේ ගමන යන්නේ. එතනදී අපි පෙට්‍රල් සඳහා මේ පසුගිය රජයේ දීලා තිබිච්ච ඩියුටි එකෙන් අපි වේවර එකක් දුන්නා. ඒ වේවර එකක් දීපු නිසා 2020 දී බිලියන 11ක් අපිට අඩු වුණා. ඒ බිලියන 11 කාටද ගියේ? ජනතාවට ගියේ. ඔබතුමාලා කියන දේ දෙන්න එපයි කියලා. එතකොට ඩීසල් වලින් අපි වේවර එකක් දුන්නා. ඒ වේවර එක හරහා බිලියන 6.5ක් රජයට අඩු වුණා. ඒක අඩු වුණා. ඔබතුමා අහගෙන ඉන්න මොකද්ද කලබලේ? බිලියන 6.5ක් අඩු වුණා. ඒත් එක්කම කන්සෙෂනරි පර්මිට්ස් හරහා බිලියන 20ක් අඩු වුණා රජයට. පබ්ලික් ඔෆිෂල්ස් දුන්න එක. එතකොට ඒ වගේ අපි අඩු කරගත්තා. ඒක අපි අඩු කරගත්තේ ඕන කමින්ම. අඩු කරලා අපි රටේ බිස්නස් කරන අයට, රටේ ජනතාවට උත්තේජනයක් ලබා දුන්නා. ඒත් එක්කම කොවිඩ් වසංගතය ආවම ගරු කතානායකතුමිනි අපි විදේශ විනිමය අඩු කර ගැනීමට අපි ඒක පාලනය කරගත්තා. ලංසැමතුමා ඇමතුමාට පිළිතුර දෙන්න අරින්න. රටේ ලොක්ඩවුන් එක ගැන අපි මේ නිසා වෙච්ච ඒ හානිය අවම කර ගැනීමට කටයුතු කෙරුවා. ජනතාවට සහනය අපි ඒ දිගින් දිගටම ලබා දෙන්නට කටයුතු කෙරුවා. එතනදී අපි දැක්කා ආනයන සඳහා විකල්පත් අපි ලබා දෙනවා. ඒ සමගම තීරුබදු අපි අඩු කෙරුවා. ගොවීන්ට සහ ව්‍යවසායකයන්ට හැකි සෑම අවස්ථාවකදීම අපි සහන ලබා දුන්නා. දැන් මම එනවා සීනි වලට. දැන් අහගෙන ඉන්න. ඔන්න සීනි. දැන් මේක තමයි බෑග්ග්‍රවුන්ඩ් එක. ඔන්න දැන් අහගෙන ඉන්න. පළවෙනි දේ තමයි ගරු කතානායකතුමනි සීනි සම්බන්ධයෙන් විශේෂ වෙළඳ බදු ප්‍රතිපත්තිය සිදු වූ වෙනස මොකක්ද කියලා බලන්න ඕනේ. මොකද්ද සිදු වුණ වෙනස? ඒ වෙනස දිගටම තියෙනවා. ප්‍රතිපත්තිය වෙනස් කළ අයට ප්‍රතිපත්තිය වෙනස් කිරීමට බලය තියෙනවා. සමහරක් වෙලාවට සමහරක් තැන්වලදී බලය නැතුව සමහරක් අය කරනවා. ඔබතුමාලාගේ රජයේ කාලේදී අගමැතිතුමා ඇවිල්ලා බැඳුම් කර මේ ඉෂුව කරන ක්‍රමය වෙනස් කෙරුවා. එයාට බලය තිබුණා ඒක කරන්න. ඒනට කෙරුවා. අපි එහෙම කරලා නැහැ. ඒත් එක්කම සීනි වෙළඳ බද්ද අඩු කිරීමෙන් මොකද සිදු වුණේ? අපි ඒකත් බලමු. වංචාව සිදු වුණාද කියලාත් බලමු. මම මෙතනදී මුලින්ම කැමති කරු කතානායකතුමනි මෙතන මගේ ළඟ තියෙනවා මුදල් අමාත්‍යාංශයෙන් හදපු මේ ලේඛනයක්. ඒකේ පෙන්නලා දීලා තියෙනවා මේ ස්පෙෂල් කමෝඩිටි ලෙවි එක. ස්පෙෂල් කමෝඩිටි ලෙවි එක කොහොමද 2015 සිට කොහොමද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියලා. එතනදී අපිට පැහැදිලිව පේනවා 2015 සිට සීනි බද්ද තිබුණේ රුපියල් 30ක් හැටියට. සීනි බද්ද තිබුණේ රුපියල් 30ක් හැටියට. ඒක 2016 දී ජූලි මාසයේ 16 වෙනිදා 7.25ට අඩු කරනවා. 7.25ට අඩු කිරීමේ පළවෙනි සැරේ නෙමෙයි කරලා තියෙන්නේ. ඔබතුමාලා රජය කරලා තියෙන්නේ. අඩු කෙරුවා. අඩු කෙරුවම ඊට පස්සේ අඩු කරලා එහෙම තිබුණා නම් කමක් නෑ අපේ වාගේ. ඔබතුමා දැන් අහගෙන ඉන්න හොඳට. දිගටම අඩු කරලා තියාගෙන හිටියන ප්‍රශ්නයක් නෑ. මොකද එතකොට අඩු කෙරුවා අඩු කරුවාට පස්සේ ඒ විදිහටම ක්‍රමක්‍රමයෙන් සිදු වෙගෙන යනවා. උනේ දේ තමයි මාස දෙකකට පස්සේ නැවත බද්ද රුපියල් 15 කෙරුවා. එතකොට තමයි අර මාස දෙකකට කාලයක් තිබුණා යම් කිසි කෙනෙකුට ආනයනය කරලා අඩු බද්ද ගෙවලා ඊට පස්සේ ඒ ප්‍රොෆිට් එක ගන්න. ඔන්න එතන තමයි තිබිච්ච වෙනස. ඔබතුමාලාට දැන් මේක මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ
ඒක තේරුණාද? නෑ. ඒක තේරෙන්නේ නැති. මොකද ඒගොල්ලෝ ඒක කරලා තින්නේ ඒ දන්නවා මොකද්ද කියන්නේ. අපිත් එහෙම කරයි කියලා හිතන්නට ඇති. ඉතින් ඒ නිසා අපි එහෙම කරලා නැහැ. එතකොට ආනායන සීමා කිරීමේදී අදහසින් රුපියල් 35ක බද්ද අපි වැඩි කරලා තිබුණා රුපියල් 50ට. ඊට පස්සේ 725ට අඩු කෙරුවා. අපි ඒක අඩු කරද්දී ගරු කතානායකතුමනි ඒක පමණක් නෙමෙයි අපි අඩු කරුවේ. අපි අඩු කරුවේ ඒ වෙලාවේදී අඩු කරුවේ සීනි විතරක් නෙමෙයි. ලොකු ලුණු රුපියල් 50ට තිබිච්ච එක 725 කෙරුවා. ලොකු ලුණුත් අඩු කෙරුවා. මොකද අපිට ඒ අවස්ථාවේදී තිබුණේ ඒ වෙලාවේ සම්පූර්ණයෙන්ම ජනතාවට සහන ලබා දෙන්නේ. කොවිඩ් කාලේ නිසා කොවිඩ් වසංගතය නිසා ජනතාවට තිබිච්ච ඒ පීඩනය අඩු කිරීම සඳහා ජනාධිපතිතුමා තීරණයක් ගත්තා 2020 ඔක්තෝබර් මාසේ 13 වෙනිදා මේ සහන ලබා දිය යුතුයි කියලා. ඔබතුමාලට පුරුදු නැහැ සහන ලබා දීලා. ඒ නිසා තමයි ඔබතුමාලට මේක ටිකක් ලොකු සැකයක් වෙලා තියෙන්නේ. අපිට පුරුදුයි. අපි දීලා තියෙනවා මිනිස්සුන්ට සහනේ. ඒ සහනේ තමයි ලොකු ලුණු සඳහා රුපියල් 50 සිට 725 දක්වා අඩු කෙරුවා. පරිප්පු සඳහා රුපියල් 5 තිබිච්ච ඩියුටි එක SCL එක ස්පෙෂල් කමොඩිටි ලෙවි එක 725ට අඩු කෙරුවා. ටින් මාළු සඳහා රුපියල් 100ට තිබිච්ච SCL එක අඩු කෙරුවා 725ට. සීනි සඳහා රුපියල් 50ක 725ට අඩු කෙරුවා. ඉතින් ඒ නිසා ඒ අඩු කිරීම සිදුවන්නේ සමස්තයක් හැටියට. ඒත් එක්කම දීවර ප්‍රජාවේ ඉල්ලීම නිසා ටින් මාළු නැවත වරක් අපිට වැඩි කරන්න සිදු වුණා. ඒ දීවර ප්‍රජාවේ කිව්වා ඒක දාන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා නැවත වරක් මාස දෙකකට පස්සේ රුපියල් 100 දක්වා වැඩි කරන ලදී. ඒත් එක්කම මේ ස්පෙෂල් කමොඩිටි ලෙවි එක පිළිබඳව ඒක සීනි සඳහා පමණක් නෙමෙයි මම ඔබතුමාට පෙන්වලා දුන්න දැනටමත් ඒකේ බලපෑම මොකද්ද? බලපෑම තමයි මම දැන් හොඳට මේ පැහැදිලි කරලා දෙන්නම්. සීනි සඳහා ඒ ස්පෙෂල් කමොඩිටි ලෙවි එක අඩු කිරීම නිසා අපට රුපියල් බිලියන 15.9ක් අපි අය කරගෙන නැහැ. ඕන කමින් අය කරගෙන නැහැ. ඒක වංචාවක් නෙමෙයි. දැන් බදු අඩු කරද්දී රජයේ මේ ඕන කමින් තමයි ඒක මේ පිළිගන්නේ. ඔබතුමාලා ඕන කමින් වැඩි කෙරුවා. ඔබතුමාලා වැඩි කරලා කිව්වා අපි රජයේ තියෙන ආදායම වැඩි කරගත්තයි කියලා. මම දැක්කා මට මතකයි බොහෝ අවස්ථාවලදී ඒක කියනවා. එතකොට මොකද වෙන්නේ? රජයේ ආදායම වැඩි වෙනකොට ජනතාවගේ සාක්කුවේ තියෙන සල්ලි ටික අඩු වෙනවා. ඒකද වෙන්නට ඕනේ ඔබතුමාලාට. ඔබතුමාලාට වෙන්නට ඕනේ ඒකද? අපිට වෙන්නට ඕනේ අනිත් පැත්තේ. ෆෝන් කාඩ් එකකිනුත් සල්ලි ගත්තා. ෆෝන් කාඩ් එකකිනුත් ගත්තා. ඉතින් ඒ නිසා අපේ ප්‍රතිපත්තිය ඔබතුමාලා තේරුම් ගන්න. අපිට ජනතාවට මේ දෙන්න වෙලා තිබුණා ඒ සහනය. ඒත් එක්කම ලොකු ලුණු සඳහා බිලියන 5.1ක් රජය අඩු කරගත්තා ආදායම. ඒ වාසිය දුන්නේ ජනතාවට. එතකොට මේ ඩාල් පරිප්පු සඳහා බිලියන භාගයක් මිලියන 400ක් අඩු වුණා. අඩු කරගත්තා. කෑන් ෆිෂ් සැමන් සඳහා මිලියන 172ක් ඒ මුළු මුදල රුපියල් බිලියන 21.7ක් අපි අහිමි කරගත්තා ඕනකමින් ඒ ප්‍රතිපාදනය ඒ සහනය රජයෙන් ජනතාවට යන ආකාරයට. ඉතින් මෙතනදී ඒක වංචාවක් නෙමෙයි. ඒක ඕනකමින් රජය ජනතාවට ලබා දීලා තියෙන සහනයක්. ඉතින් ඒක තේරුම් ගන්නට තමයි ඔබතුමාලාට බැරි වෙලා තියෙන්නේ. ඒක අපි හොඳට තේරුම් කරලා දීමට තමයි මම මේ අද මේ ගැන අපි කතා කරලා තියෙන්නේ. සමහර තැන්වලදී ගරු කතානායකතුමනි මේ අය කියනවා රජයේ ඒ දුන්න සහනේ ජනතාවට ගියේ නැහැ කියලා. ඔබතුමා කියනවා. ඒක that's a normal economic theory. If you ask your friend Dr. Harsha Silva, he'll tell you when you reduce prices it doesn't get transmitted immediately. ඒක ක්ෂණිකව සිදු වෙන්නේ නැහැ. එතන යම් කිසි කාලයක් යනවා. ඒවට ඒක සිදු වෙනවා. අද වෙනකොට ඒක සිදු වෙලා ඉවරයි. ඒකට වැඩි කෙරුවොත් ක්ෂණිකව යනවා වැඩි වෙනවා. ඒ නිසා තමයි අපි දැකලා තියෙනවා මේ ගරු කතානායකතුමනි බජට් එකට ඉස්සරින් බොහෝ අවස්ථාවලදී මිනිස්සු සමහර දේවල් තොග ගන්නේ මොකද? ඒගොල්ලෝ දන්නා වැඩි කෙරුවොත් ඒගොල්ලන්ට පුළුවන් වැඩි ගානට විකුණ ගන්න. අඩු වුණොතින් තමයි ප්‍රශ්නේ වෙන්නේ. එතකොට විකුණ ගන්න අමාරු වෙනවා. මොකද එතකොට ඒගොල්ලෝ හිමින් තමයි ඒක බෙල්ද පොළට දාන්නේ. That's a normal occurrence. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් අපි තේරුම් ගත යුතුයි. ක්ෂණිකව ඒ වාසිය ජනතාවට නොගියත් ඒ වාසිය ජනතාවට ගිහිලා තියෙනවා. මම හිතන්නේ ගරු විපක්ෂ නායකතුමා මේ ගැන දන්නවා. ඔබතුමා ඉකොනොමිස්ට් කෙනෙක් හින්දා ඔබතුමා දන්නවා there is a stickiness of price reductions but it happens immediately when the prices increase. එතකොට සමහරක් වෙලාවදී අපි දැකලා තියෙනවා ගරු කතානායකතුමනි මේ
මේ වංචාවක් තිබුණයි කියලා කියනවා. ඒ වංචාව බැඳුම් කර වංචාව වගේ කියලා කියනවා. බැඳුම් කර වංචාව වගේ කියලා. මෙතන මොකද්ද සත්‍යය? මෙතන බැලුවොතින් කිසි විටක අයිතියක් නොමැති දෙයක් අපේ රජයෙන් කෙරිලා නැහැ. ඒ හරි ආකාරයට සිදු වෙලා තියෙනවා. ගැසට් පත්‍ර ඔක්කොම හරි ආකාරව නිකුත් වෙලා තියෙනවා. ඒ සියලුම දේවල් හරි ආකාරව සිදු වෙලා තියෙන නිසා කිසිම වැරද්දක් එතනදී සිදු වෙලා නැති බව අපි ඉතාමත් වගකීමෙන් කියනවා. ඒත් එක්කම රාජ්‍ය ආදායම අඩු වෙච්ච බව අපි පිළිගන්නවා. ඒ රාජ්‍ය ආදායම අඩු කරගෙන තියෙන්නේ ජනතාවට ඒ සහනය ලබා දීම මිසක් වෙන හේතුවක් නිසා නොවන බවත් මම මතක් කරලා දෙන්න ඕනේ. මෙතනදී revenue foregone ඒ කියන්නේ අපිට ලැබිච්ච නැති ඒ ආදායම් පිළිබඳව මම පොඩි උදාහරණ මම මේ සංඛ්‍යාලයකයක් දෙන්නම් ගරු කතානායකතුමනි. එතනදී තියෙනවා සීනි සඳහා අපි බදු අඩු කිරීම නිසා රුපියල් බිලියන 15.9ක් රජයට මේ ලැබුණ නැහැ. ඒකට ඒ වාසිය ජනතාවට ගියා. බිග් අනියන් සඳහා ඔබතුමා අපට අහගෙන ඉන්න බිග් අනියන් සඳහා 5.2ක්. එහෙනම් ඔබතුමා කැමතිද හෙට වැඩි කරන්න? ඒක වැඩි වුණ නැත්නම් ඔබතුමා කැමතිද හෙට වැඩි කරන්න? බදු වැඩි කරන්න වැඩි කරන්න කැමතිද? ඔබතුමා දැන් කියන්නේ නෑ වැඩි කරන්නයි කියලා. වැඩි කරන්නයි කියලා කියන්නේ. අවස්ථාව දැන් කියන්නේ වැඩි කරන්නයි කියලා කියන්නේ. පැහැදිලි කිරීමක් මුළු රටේම අහන්නේ මේ බදු අඩු කිරීම ජනතාවට කියන්නේ. අන්න ඒකයි ප්‍රශ්නේ. ජනතාවට හරි. සීනි වල උත්තර දෙන්න හරි. දැන් ඔබතුමා එන අපිට යෝජනා ඔබතුමා දැන් කියන විදිහට ඒක ලැබිලා නැත්තම් ඔබතුමා දැන් එන නැගිටලා යෝජනා කරන්න. දැන් යෝජනා කරන්න එන ලවතාවරක රුපියල් 50 දාන්නයි කියලා. ඔබතුමා කියන්න බලන්න. බය නැතුව කියන්න පුළුවන් නේද? බෑනේ ඇමතුමා. මේ තමයි తত্ত্বය. ඔබතුමාලා තේරුම් ගන්න මේක. බොරුවට කියන්න එපා. ඔව් මම තව මට කෙටි කාලයක් දෙන්න කරු කතානායකතුමනි මම මේක පැහැදිලි කරලා ඉවර කරන්න. සෙන්ට්‍රල් බැංක් එක මහා බැංකුව කියනවා 15.9 බිලියන අඩු වුණා කියලා. ආදායම නැති වුණා කියලා. එතකොට ජනතාවට ඒ බදු අඩු කිරීම සීනි වල මිල අඩු වුණේ නැහැ. ඔබතුමා මහා බැංකුව එහෙම කියලා නැහැ. එමුණට මහා බැංකුව කිව්වත් ඔබතුමා දන්නවා මමත් කිව්වා අඩු උණයි කියලා. අඩු උණයි කියලා කියන්නේ කාටද ගියේ කියන එකයි ප්‍රශ්නේ. ඒක ඔබතුමා සාක්ෂි දාගත්තා නම් ඔන්න හොරකමක් වෙලා තියෙනවා. මේක ජනතාවට ගියේ. සීනි ගන්න කියලා නෑ කඩේට කියලා ගියා. ගරු කතානායකතුමනි මම තාමත් කෙටියෙන් ඉතුරු ටික පැහැදිලි කරලා දෙන්නම්. ඩීසල් සඳහා අපි බදු අඩු කිරීම නිසා අපිට ආදායම අඩු වුණා බිලියන 6.5ක්. පෙට්‍රල් සඳහා අපි බදු අඩු කරගත්ත නිසා අපිට ආදායම අඩු වුණා බිලියන 11.6ක්. අපි වැට් එක අඩු කිරීම නිසා අපිට threshold එක අඩු කිරීම නිසා අපිට බිලියන 34ක් අහිමි වුණා. රේට් චේන්ජ් එක නිසා බිලියන 88ක් අඩු කරගත්තා. NBT එක නිසා බිලියන 52ක් අඩු කරගත්තා. vehicle permits නිසා අපි බිලියන 20ක්. බිලියන 235ක් අපි අඩු කරගත්තට ගරු කතානායකතුමනි මේ අයගේ පාලනය වගේ නෙමෙයි අපේ. අපි ඒක හොයා ගැනීම සඳහා වෙන උපක්‍රමන අපි පාවිච්චි කරලා තියෙනවා. අපි පොලි අනුපාතය අඩු කරගත්තා. අපි සාර්ව ආර්ථික සාධක ඉතාමත්ම හොඳින් පාලනය කරගත්ත නිසා රටේ පොලි අනුපාතය අඩු වුණා. මේක මම හිතන්නේ මේ ඔබතුමාටත් හොඳයි දැනගන්න ගරු විපක්ෂ නායකතුමා රටේ පොලි අනුපාතය අඩු වෙනවා කියලා කියන්නේ රටේ තියෙන ණය තොගය වෙනුවෙන් අපිට ගෙවන්නට තියෙන මුදල අඩු වෙනවා. ඒ අඩු කරගත්තම ඒකෙන් වෙන වාසිය යන්නේ රජයට. ඉතින් ඒ වාසිය ලබා ගැනීම නිසා අපි බිලියන 283ක අතිරික්තයක් ඇති කරගෙන තියෙනවා. බිලියන 283ක. ඒ සමගම කොවිඩ් සඳහා අර කතානායකතුමා මේ මුදල් රාජ්‍ය ඇමතුමාගේ මේ සමාවෙන රට ගැන හිතලා පොඩි පැහැදිලි කර ගැනීමක් අහන්නේ. දැන් අපි දන්න සරල ආර්ථික විද්‍යාව අනුව බදු අඩු කරුවොත් භාණ්ඩ හා සේවාවන්ගේ මිල අඩු වෙන්න ඕනේ. නමුත් දැන් තමුන්නාසලගේ ආණ්ඩුව කාලේ සමස්ත භාණ්ඩ හා සේවාවන්ගේ මිල වැඩි. මොකද්ද ඒ සරල ගණිතය මට ඒ සරල ආර්ථික විද්‍යාව මට කියන්න කරුණාකරලා. බොහොම ස්තුතියි ඔබතුමා ඉතාමත් හොඳ ප්‍රශ්නයක් අහුවා. ඔබතුමා ඒක මේ සරලයි කරලා අහපු එක ගැන මම කැමතියි. ඒ ප්‍රශ්නේම තමයි ගරු කිරියල් ඇමතුමාත් ඇහුවේ. මම එතනදිත් කිව්වේ ඔබතුමාලා කියනවා නම් අඩුවීමක් උනේ නැහැයි කියලා. හෙට යෝජනා කරන්නේ 50 දාන්නේ කියලා. රුපියල් 50 ටැක්ස් එක දාන්න කියලා යෝජනා කරන්නේ. මොකද 50 අඩු කිරීමෙන් වාසියක් ලැබුණේ නැත්තම් කියලා කියනවා නම්
එනවා යෝජනා නැගිටලා යෝජනා කරා මම තප්පරයක් දෙන්න. නැගිටලා කියන්න යෝජනා කරලා වැඩි කරන්න කියලා. 17ක් දෙනවා. වැඩි කරන්න. විනාඩියයි තප්පර 17ක් ඒක තමයි මම කියන්නේ. ඔබතුමා යෝජනා කරන්න. ඔව් යෝජනා කරන්න කියලා. ඔව් මන්ත්‍රීතුමා යෝජනා. ඔව් යෝජනා ගරු ඇමතුමා ඔබතුමා යෝජනාවක් කරන්න ගියානේ. අපි කියන්නේ බදු වැඩි කරන්න නෙමෙයි බඩු මිල අඩු කරන්න කියලා. ඔබතුමා ඉස්සරින් අහපු ප්‍රශ්නේ නෙමෙයි. ඔව් කබීර් රෂීද් මන්ත්‍රීතුමා. මම ප්‍රශ්නයක් ඔබ නිවාඩ් කබ්‍රල් මැතිතුමා ඔබතුමා කිව්වනේ යෝජනා කරන්න කියලා. ඔබතුමාන්ට වැට්බද්ද අඩු කරලා කෝටි 30,000ක් රජයට අහිමි කරගත්තා. එතකොට සීනි පරිප්පු සැමන් ආදි වශයෙන් ඒ භාණ්ඩවල මිල 2019 අපි බාර දුන්නට වඩා දැන් වැඩි වෙලා තියෙනවා. එතකොට ඔබතුමාන්ලගෙන් අපි කියන්නේ ඒ සහන දීලා තිබනම් බදු සහන අයින් කරලා තිබ්බනම් ඒ බඩු මිල අඩු කරන්න කියලා. ඇයි ඒක වෙන්නේ නැත්තේ? බොහොම සරි. ඔබතුමා ආර්ථික විශේෂඥයෙක් නිසා මම ඔබතුමාට පැහැදිලි කරලා දෙන්නම් ගරු කබීර් හෂීම් මැතිතුමනි. ඔබතුමා දන්නවා ඉන්ෆ්ලේෂන් කියලා එකක් තියෙන බව දන්නවනේ. උද්දමනේ මනින්නේ හැටි ඔබතුමා දන්නවනේ. උද්දමනේ මනිනකොට ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අයිටම්ස් 443ක් බැනලා බලනවා. ඒවා මාසිකව බලනවා කොච්චරක් ඒක හැසිරීම කොහොමද කියලා. ඊට පස්සේ පසුගිය මාසෙදී ඔබතුමා දන්නවද ඉන්ෆ්ලේෂන් එක 4.2යි කියලා. ඔබතුමා ආර්ථික විශේෂඥයෙක් නිසා තමයි මම මේ ආර්ථික විශේෂඥ මේ උත්තරයක් ලබා දෙන්නේ. දැන් ඔබතුමා වාඩිලා අහගෙන ඉන්නකෝ. වාඩිලා අහගෙන ඉන්න. එතකොට ඒක තමයි ඇත්ත తත්වය. ඉතින් ඒ නිසා මම බය අයියෝ මම බය නැතුවලි මම උත්තර දෙන්නේ. ඉතින් හරි ඔබතුමා හරි. එතකොට ඒක තමයි තත්ත්වය. ඉතින් එහෙම ඉන්ෆ්ලේෂන් එකක් ප්‍රශ්නයක් මේ රටේ සිදු වෙලා නැහැ. ඒක තේරුම් ගන්න. බඩු මිල සමහරක් තැන්වලදී වැඩි වෙලා තියෙනවා. දැන් පසුගිය මාසෙදී කෑ ගගා හිටියේ පොල් ගැන. අද පොල් ගැන කතා කරන්නේ නැත්නම් මොකද පොල් මිල අඩු වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමා පොඩ්ඩක් වාඩිලා. ඉතින් ඒ නිසා ඒත් එක්කම අපි කොවිඩ් සඳහා ගරු කතානායකතුමනි රුපියල් බිලියන 50ක මුදලක් අපි වෙන් කරගත්තා. ඒ සමගම අපි ඒ සමගම එන්නත ලබා දීම සඳහා ගරු කතානායකතුමනි නිවාඩ් කබ්‍රාල් ඇමතිතුමා මන් දන්නේ මේ හිතන් ඉන්නේ මේ මෝඩිය කොට්ටාසයක් දින්නේ කියලා මේ රටේ පොල් මිල අඩු වෙලාලු මොන බරුවක්ද සම්පූර්ණ බරුවක් ගරු කතානායකතුමනි මේ මහ පොළොවේ ඉඳගෙන නෙමෙයි මේ කතා කරන්නේ මේ කැටි වලාකුළු වල ඉඳගෙන මේ කතා කරන්නේ කොහෙද පොල් මිල අඩු වෙලා මොන බරුවක්ද ඔබතුමා විපක්ෂ නායකයෙක් වෙලාත් ඔබතුමා හිට පොල් මිල ගැන දන්නේ නැති කියනවට කනගාටුයි. ඒ නිසා ඔබතුමා කඩේ යන්න කිව්වා. මගේ කඩේ 80යි. මගේ කඩේ 80යි. තොගේ 70යි. රත්නපුරේ 70යි. තොගේ. හරි. දරු කතානායකතුමනි මෙතනදී විපක්ෂ නායකතුමා ගැන මට ඒක මම වාද කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතුමාත් අඩු වෙලා. ඉතින් ඒ දන්නේ නැහැ. ඉතින් කඩේකට යන්නේ නැහැ. දරු කතානායකතුමා මම අවසන් කරන්න. ඔබතුමා උත්තර දෙන්න. අපි තවත් බිලියන 50කට එන්නත් මේ රටට අරන් ඒකත් අපි නොමිලේ ලබා දෙනවා. ඒ නිසා ඔබතුමාලාට පෙනී යනවා ඇති. අපි මේ හැම පැත්තකින්ම ජනතාවට සහනය ලබා දෙන රජයක්. ඔබතුමාට ඒ ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපි දන්නවා. මොකද ඒ නිසා ඔබතුමාලා මොකක් හරි දෙයක් කතා කරන්නට අවශ්‍යයි. අපි දැක්කා අපේ රටේ යහපත් දේවල් සිදු වෙනකොට ඔබතුමාලා හැමතිස්සෙම වෙන අර්ථකථනයක් දෙන්නට බලාපොරොත්තු වෙනවා. හැමතිස්සෙම ඒක තමයි කරන්නේ. අපිට මතකයි ලැම්බෝගිනි ගැන කතා කරුවා. අපිට මතකයි මේ රත්තරන් අස්පියෝ ගැන කතා කරනවා. ඉතින් ඒ නිසා මේ රටේ යහපත් දේවල් සිදු වෙනකොට වෙන මොකක් හරි දෙයක් කියලා බොරු කීම තමයි ඔබතුමාලාට තියෙන එකම ආයුධය. මට මතකයි දැන් මට පෞද්ගලික වුණත් අපි අර ෆ්ලයිට්ස් දාලා මේ රටට පිටිසුඟ ගෙන්න ගත්තම ඒ වෙලාවේදී කිව්වේ මගේ දුවව ගේනවා කියලා. මම පස්සේ කිව්වා පුළුවන් නම් හොයලා දෙන්න කියලා මට දුවෙක්ව. ඉතින් මේ වගේ දේවල් තමයි ඔබතුමාලාගේ එකම න්‍යාය පත්‍රය. ඔබතුමාලා කරන්නේ බොරුව. ඉතින් මම මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුල මේ ප්‍රකාශය කරලා ගරු කතානායකතුමනි මේ රටට මේ පණිවිඩය ලබා දෙන්නට ඕනේ. මේ අය කියන මේ බොරුව වලට මේ රැවටෙන්නේ නැතුව
ඇත්ත තත්ත්වය තේරුම් ගන්නයි කියලා මම මේ ඉල්ලීමක් කරමින් මම ඒ කටයුතු විපක්ෂය කිරීම ගැන ඒ ගැන හෙලා දකිමින් මේ මගේ වචන ස්වල්ප අවසන් කරනවා. ඔව් විපක්ෂ නායකතුමා.